පස්සද්ධිය කියලා කියන්නේ සංසිඳීම කියන එකයි. අපේ සිතේ නිරන්තරයෙන්ම තරහ ගතියින් අපි ඉන්නවනම්, අපේ සිතේ නිරන්තරයෙන්ම විසිරෙච්ච ගතියින් ඉන්නවනම්, සිත එකඟ නැත්නම් මෙන්න මේ වෙලාවට අපිට සැපයක් නැහැ. අපේ සිතේ සැපේ ඇති වෙන්නේ අපි සිත සමාහිත වෙනකොට. අන්නේ සමාහිත භාවයටපත් වෙනකොට පස්සද්ධිය වැඩෙනවා කියලා කියන්නේ ඒකයි. පස්සද්ධිය වැඩෙනකොට අපිට සැපයක් ඇති වෙනවා. බාධක බවටපත් වෙන්නේ තීන මිද්දයත් උද්දච්චයත් කියන මෙන්න මේ අකුසල ධර්ම දෙක. දැන් හිතන්න කෙනෙක් අපිට නිර්පරාදී දෝෂාරෝපණයක් කරනවා. මේ නිර්පරාදී දෝෂාරෝපණය කරන අවස්ථාවේදී අපිත් ඒකට කෝපාරගෙන ඊට ප්‍රතිපක්ෂ විදිහට කටයුතු කරන්න යනවා නම් අන්න ඒ වෙලාවේදී අපි මධ්‍යස්ත නැහැ. දැන් චෛතසික ධර්මවල සංසිඳීම තමයි කාය පස්සද්ධිය, චිත්ත සංසිඳීම තමයි චිත්ත පස්සද්ධිය බවට පත් වෙන්නේ. මෙන්න මේ කියන පස්සද්ධිය එහෙම නැත්නම් සංසිඳීම කියන එක අපි ඇති කර ගැනීම තුළ තමයි අපිට මාර්ගඵල අවබෝධයටපත් වෙන්න පුළුවන් වෙන්නේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තත්ත කතමෝ පස්සද්ධි සම්බුද්ධංගු යා වේදනා කන්දස්ස සංඥා කන්දස්ස සංඛාරක් කන්දස්ස විඥානක් කන්දස්ස පස්සද්ධි පටිපස්සද්ධි පස්සම්භනා පටිපස්සම්භනා පටිපස්සම්භිතත්තං පස්සද්ධි සම්බුද්ධංගු අයං උච්චති පස්සද්ධි සම්බුද්ධංගුති. තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරහත් සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගාම්භීර අභිධර්ම පිටකයේ විභංග ප්‍රකරණයේ බොජ්ජංග විභංගයේ පස්සද්ධි සම්බොජ්ජංගය විස්තර කෙරෙන ධර්ම පාඨයකුයි මාතෘකා ස්ථානයේහි ප්‍රකාශ කරන්නට යෙදුනේ. බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයක් අහලා ඒකට උත්තරයක් දෙනවා. තත්ත කතමෝ පස්සද්ධි සම්බොජ්ජංගෝ කුමක්ද පස්සද්ධි සම්බොජ්ජංගය? යා වේදනා කන්දස්ස වේදනා ස්කන්ධයාගේ සංඥා කන්දස්ස සංඥා ස්කන්ධයාගේ සංඛාර කන්දස්ස සංස්කාර ස්කන්ධයාගේ විඥාන කන්දස්ස විඥාන ස්කන්ධයාගේ පස්සද්ධි සංසිඳීමක් වේද පටිපස්සද්ධි විශේෂයෙන් සංසිඳීමක් වේද පස්සම්භනා නිවීමක් වේද පටිපස්සම්බනා විශේෂයෙන් නිවීමක් වේද පටිපස්සම්බිතත්තං නිවුණු බවක් වේද පස්සද්ධි සම්බොජ්ජංගෝ පස්සද්ධි සම්බොජ්ජංගයක් වේද අයං උච්චති පස්සද්ධි සම්බොජ්ජංගෝ. මෙන්න මේකට කියනවා පස්සද්ධි සම්බොජ්ජංගය කියලා. මෙතනදී ප්‍රකාශයට පත් කරන්නේ පස්සද්ධි සම්බොජ්ජංගය කියන්නේ මොකක්ද කියලා. පස්සද්ධි සම්බොජ්ජංගය ගැන කියන්ට ඉස්සරලා ඊටාම කෙටියෙන් මතක් කරොත් එහෙම මොනවද බොජ්ජංග කියලා කියන්නේ? මේට ඉහතදී විස්තර කරලා තියෙන ආකාරයට බොජ්ජංග කියන පදේ අර්ථය වෙන්නේ
බෝධියා බෝධිස්සවා අංගාති බොජ්ජංගා. මාර්ගඵල ප්‍රතිවේද සංඛ්‍යාත නිර්වාණාවබෝධයට අංගයක් වන ධර්මතාවලට කියනවා බොජ්ජංග කියලා. නිවන් දකින පුද්ගලයෙකුට නිවන සඳහා අංගයක් බවට පත්වන ධර්මතා සමුදායක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සප්ත බොජ්ජංග කියලා. බොජ්ජංග ධර්ම 7ක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියලා. මෙන්න මේ සති, ධම්මවිචය ආදී ධර්මතා ටික පුද්ගලයාගේ චිත්ත සංතානයේ තුල වැඩෙන්න ඕනේ. මේක වැඩෙනකොට තමයි ඒ පුද්ගලයා නිවන් අවබෝධය කියන බෝධියටපත් වෙන්නේ. අවබෝධයටපත් වෙන්නේ. අන්න ඒ නිවන් අවබෝධය කියන බෝධියට අවබෝධයට අංගයක් වන නිසා මේ සති ආදී ධර්මතාවලට බොජ්ජංග කියලා කියනවා. බෝධි අංග කියන පද දෙකේ එකතු වෙලා බෝධි අංග, බෝධ්‍යංග, බොජ්ජංග කියලා පාලියට පදය සකස් වෙන්නේ. ඒ අනුව මේ සතිය, ධම්මවිචේ ආදී ධර්මතාවල මේ ධර්මතා හැම එකක්ම නිවන් දකින මාර්ගඵල අවබෝධයේ පිණිස අංගයක් බවට පත් වෙනවා. චිත්ත සංතානයේ තුල අනිවාර්යෙන්ම වැඩි යුතු වෙනවා. මේ බොජ්ජංග ධර්ම සම්පාදනයේ වෙනකොට තමයි බොජ්ජංග ධර්ම සියල්ල අපේ චිත්ත සංතානයේ තුල වැඩි දියුණු වෙනකොට තමයි අපේ චිත්ත සංතානයේ තුල නිර්වාණ අවබෝධය කියන தത്വයට පත් වෙන්න පුළුවන් වෙන්නේ. මේ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ බොජ්ජංග ධර්මයන් අනිවාර්යෙන්ම අපි වඩා ගන්න ඕනේ. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා බෝධියට එහෙම නැත්නම් අවබෝධයට පාක්ෂික වෙන ධර්මතා 37ක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේවට තමයි බුදුරජාණන් වහන්සේ කුසල ධර්ම කියලා කියන්නේ. කුසල ධර්ම කියලා කියන තැන බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා විස්තරාත්මක වශයෙන් ගත්තොත් කුසල ධර්මයක් කියලා කියන්නේ බෝධිපාක්ෂික ධර්ම 37ට. මේ බෝධිපාක්ෂික ධර්ම 37 ඇතුලේ තියෙන ධර්මතා 7ක් තමයි බොජ්ජංග කියලා කියන්නේ. මේ සති, ධම්මවිචය, විරිය, ප්‍රීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියන මේ හැම ධර්මතාවයක්ම එක විදිහට අපිට නිවනට පාක්ෂිකත්වයේ ඇති වෙනවා. නිවනට පක්ෂ වෙන ධර්මතාවයක් කියද්දි එක විදිහට මේක ක්‍රියා කරනවා. දැන් සතිය කියලා කියන එක ගත්තොත් සතර සතිපට්ඨානයක් විදිහටත් මේක කටයුතු කරනවා. ඒ වගේම තමයි සති බලයක්, සති ඉන්ද්‍රයක් බවටත් පත් වෙනවා. සම්මා සතියක් විදිහට මාර්ගාංගයක් විදිහටත් පවතිනවා. ඒ වගේම තමයි සතිය කියලා කියන බොජ්ජංග ධර්මයක් විදිහටත් කටයුතු කරනවා. මේ එක අවස්ථාවලදී ඒ සතිය ක්‍රියා කරන ආකාරය තමයි අපිට මේ විවිධ විදිහට දක්වලා තියෙන්නේ. එහෙමනම් මෙතනදී කියන්නේ බොජ්ජංග ධර්මවලදී නිවනට අංගයක් වෙන්නේ මොකක්ද කියන එක. එහෙමනම් අපි යම් කෙනෙක් නිවන් දකින්න තියෙන කටයුත්ත ඒ සඳහා තියෙන සූදානම සම්පාදනය කරගෙන යනවා නම් යම් කෙනෙක් සතර සතිපට්ඨානෙ යෙදෙනවා නම් සතර සම්‍යක් ප්‍රධානයන් සම්පූර්ණ කරනවා නම් Tamanගේ නිවන සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති පූර්ණේ කරනවා නම් මෙන්න මේ ප්‍රතිපත්ති පූර්ණේ කිරීම තුළ ඒ පුද්ගලයා නිවනට අවශ්‍ය අංග සම්පාදනය කරනවා. දැන් නිකන් සරල උදාහරණයකින් අපි කීවොතින් විභාගයක් ලියන්න සූදානම් වෙන කෙනෙක් කියලා හිතමුකෝ. විභාගයක් ලියන්න සූදානම් වෙන කෙනෙක් ඒ විභාගෙ ලියන්න සූදානම් වෙනවා. පසුගිය ප්‍රශ්න පත්‍ර වලට ආදර්ශ ප්‍රශ්න වලට උත්තර ලියමින් සූදානම් වෙනවා. මේ උත්තර ලියමින් ඒවට සූදානම් වෙන කෙනා අවසානයේදී විභාග ශාලාවේදී විභාග අවස්ථාවේදීත් ඒ වාගේම ප්‍රශ්න වලට උත්තර ලියනවා. ඒ ලියලා කලින් තිබුණු පුහුණුව නිසා ඒ පුද්ගලයා අන්න විභාග ශාලාවේදී තමන්ගේ මේ පිළිතුරු සැපීම කියන එක ඉතාමත් සාර්ථකව කරගන්නවා. මෙන්න මේ වාගේ තමයි නිවන් දකින්න ඉස්සරලා ඉඳලා අපි මේ සති ධම්මවිචේ ආදී ධර්මතාවයන් සම්පාදනය කරගෙන යනවා. මේ සම්පාදනය කරගෙන යද්දී අපි ටිකෙන් ටික නිවන් දකින මොහොත දක්වා ලං වෙනවා. මේ නිවන් දකින මොහොත දක්වා ලං වෙලා යම් වෙලාවකදී යම් මොහොතකදී අපි නිවන් දකින ෂණයට මොහොතටපත් වෙනවා නම්
ආන් ඒ මොහොතේදීත් හරියට අර කලින් පුහුණු වෙලා ගිය විභාග ප්‍රශ්න පත්‍රය විභාගයේදී අපි මුහුණ දෙනවා වාගේ කලින් පුහුණු වෙලා වර්ධනය කරගත්තු සති ආදී ධර්මතාවයන් සියල්ල අපිට නිවන් දකින මොහොතේදී අපිට උපකාරයට ඇති වෙනවා. ඒ වෙලාවේදී අපේ සති ධම්මවිචේ ආදී බොජ්ජංග ධර්මයන් මස්තක પ્રાપ્ત වීම තමයි අපේ නිවන් අවබෝධය කියලා කියන්නේ. මෙන්න මේ නිසා නිවනට තියෙන අංග සමුදායක් තමයි බොජ්ජංග ධර්ම කියලා කියන්නේ. මේවා හතක් දේශනා කරලා තියෙනවා. බොජ්ජංග ධර්ම හතක් අපිට දේශනා කරලා තියෙනවා. ඒ හතක්ම දේශනා කරන්න හේතුවක් තියෙනවා. තීන මිද්දය උද්ධච්චය කියන ප්‍රධාන අකුසල ධර්ම දෙකකට ප්‍රතිපක්ෂ විදිහට තමයි බුදුරජාණන් වහන්සේ බොජ්ජංග ධර්ම හතක් දේශනා කරන්නේ. ඒකට හේතුව තමයි නිවන කියන මොහොතට මාර්ගක්ෂණයට මාර්ගඵල අවබෝධයටපත් වෙන මේ මොහොතේදී අපිට ප්‍රධාන වශයෙන්ම බාධක වශයෙන් තියෙන්නේ බාධක බවටපත් වෙන්නේ තීන මිද්දයත් උද්ධච්චයත් කියන මෙන්න මේ අකුසල ධර්ම දෙක. Taman නොයෙක් ආදී සීල සමාධි ප්‍රඥා ගුණධර්ම පුරාගෙන විදර්ශනා වඩාගෙන එන කෙනාගේ සිතේ සෙසු සියලු කෙලෙස් ධර්මයන් තදංග වශයෙන් විස්කම්බන වශයෙන් ප්‍රහාණය වෙමින් එනවා. මෙන්න මේ ප්‍රහාණය වෙමින් එන නිසා මාර්ගඵල අවබෝධය වෙන කියන මේ ෂණයේදී අනෙක් කෙලෙස් ධර්මයන් ප්‍රතිපක්ෂව විරුද්ධව පිහිටනම අඩුයි. හැබැයි මේ වෙලාවේදී ඒ පුද්ගලයාට නිවන් දකින මොහොතේදී ප්‍රතිපක්ෂව තියෙන්න පුළුවන් ප්‍රධාන අකුසල ධර්ම දෙකක් තමයි තීන මිද්දේ සහ උද්ධච්චය කියලා කියන්නේ. මේ නිසා නිවන් දකින මොහොතේදී නිවනට තියෙන බාධක දුරලන්න නම් තීන මිද්දයත් උද්ධච්චයත් කියන දෙක දුරු කරගන්න ඕනේ. මේ තීන මිද්දයත් උද්ධච්චයත් කියන දෙක දුරු කරගන්නට සුදුසු වෙන විදිහට තමයි බොජ්ජංග ධර්ම හතක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට සති කියන බොජ්ජංග ධර්මය ප්‍රධාන වශයෙන් තියෙන එකක්. අනික් බොජ්ජංග ධර්ම 6 තමයි මේ තීන මිද්දේටත් උද්ධච්චයටත් ප්‍රතිපක්ෂ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ධම්ම විචය, විරිය, ප්‍රීති කියලා කියන්නේ තීන මිද්දයට ප්‍රතිපක්ෂ ධර්මතා. ඒ වගේම පස්සද්ධි, සමාධි, උපේක්ඛහ කියලා කියන්නේ උද්ධච්චයට ප්‍රතිපක්ෂ ධර්මතා. මේ සියල්ලන්ටම පොදුවේ මේ සෑම සියල්ලක්ම පෙළගස්වන සියල්ලක්ම සංවිධානය කරන ලක්ෂණය සංවිධානය කරන බොජ්ජංග ධර්මයේ තමයි සති සම්බොජ්ජංගය කියලා කියන්නේ. දැන් එහෙමනම් උද්ධච්චය කියලා කියන්නේ සිතේ විසිරීම. සිතේ විසිරීම කියන උද්ධච්චයට ප්‍රතිපක්ෂ වශයෙන් සිතේ වර්ධනය කරගන්න ඕනේ බොජ්ජංග ධර්මයක් තමයි පස්සද්ධි සම්බොජ්ජංගය කියලා කියන්නේ. පස්සද්ධිය කියලා කියන්නේ සංසිඳීම කියන එකයි. එහෙමනම් මෙතන කියවුණා තත්ත කතමෝ පස්සද්ධි සම්බොජ්ජංගෝ. පස්සද්ධි සම්බොජ්ජංගය කියන්නේ මොකක්ද කියලා කිව්වා. පස්සද්ධි සම්බොජ්ජංගය කියලා කියන්නේ වේදනා සංඥා සංස්කාර විඥාන කියන මෙන්න මේ ස්කන්ධ හතරේ සංසිඳීමක් කියලා කියනවා. මේ ස්කන්ධ හතර තමයි නාම ස්කන්ධ කියලා කියන්නේ. එහෙනම් අපි දැනගන්න ඕනේ මෙන්න මේ ස්කන්ධවල සංසිඳීම කියලා කියන්නේ මොකද්ද? දැන් වේදනා ස්කන්ධය කියලා කියන්නේ අපිට දැනෙන දැනීම වේදනාවක්. සුඛ වේදනා, දුක්ඛ වේදනා, සෝමනස්ස වේදනා, දෝමනස්ස වේදනා, උපේක්ඛා වේදනා කියලා වේදනා තියෙනවා. මෙන්න මේ වේදනා සමූහයට කියනවා වේදනා ස්කන්ධය කියලා. සංඥා කියලා කියන්නේ අපි යමක් තුලින් ගන්න හැඳින ගැනීමක්. හැඳින ගැනීම නොඑක ආකාරයෙන් තියෙන්න පුළුවන්. රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, ස්පර්ශ සංඥා මේ විදිහට. මෙන්න මේ කියන සංඥා ප්‍රභේද ගණනාවක් තියෙන නිසා මේකට කියනවා සංඥා ස්කන්ධයක් කියලා කියනවා. සංස්කාර කියලා කියන්නේ වේදනාවත් සංඥාවත් දෙක හැරෙන්න සෙසු සියලු සම 50 චෛතසික ධර්මයන්. ඒතර චෛතසික 52ක් තියෙනවානේ. ඒ චෛතසික 52කින් වේදනාවත් සංඥාවත් කියන දෙක අයින් වුණාම ඉතිරි 50ට කියනවා සංස්කාර ස්කන්ධය කියලා. ඒකත් අපිට මතු භවයකට හේතුවක් පිණිස පවතින චේතනාව මුල් කරගත්තු සංස්කාර 50ක්. චේතනාව මුල් කරගත්තු චෛතසික 50ක්. මේ නිසා මේකට සංස්කාර ස්කන්ධයක් කියනවා. පුණ්‍යාවි සංස්කාර කියලා තියෙනවා. අපුණ්‍යාවි සංස්කාර කියලා තියෙනවා. ආනිජ්ජාවි සංස්කාර කියලා තියෙනවා. මේ විදිහට නොඑක් ආකාරයේ සංස්කාර තියෙන නිසා මේවට කියනවා සංස්කාර ස්කන්ධයක් කියලා කියනවා. විඥාන කියලා කියන්නේ ලෞකික ලෝකෝත්තර සෑම සියලු සිත් වලට තමයි විඥාන ස්කන්ධය කියලා කියන්නේ.
එහෙමනම් මේ සියල්ලගේම දරත භාවයක් තියෙනවා නම් දරත භාවයක් කියලා කියන්නේ දැවිල්ලක් නොසන්සිඳුණු බවක්. මේ වේදනා සංඥා සංස්කාර විඥාන කියන ස්කන්ධවල නොසන්සිඳුණු බවක් තියෙනවා නම් ආන්ගේ නොසන්සිඳුණු බවක් තියෙන වෙලාවේදී ඒ පුද්ගලයාට සැපයක් ලැබෙන්නේ නැහැ. සැපයක් නැති තැන සිත කුසලයට සමාධිමත් කරන්න බෑ. දැන් අපිට නිවන් දැකීම සඳහා විදර්ශනා මස්තක ප්‍රාප්ත කරගන්න ඕනේ. විදර්ශනාව කරන්න නම් අපේ සිතේ සමාධියක් තියෙන්න ඕනේ. මේ සියලු සංස්කාර ධර්මයන් අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් සම්මර්ෂණය කරන්න මේක විමසලා බලන්න සිතේ එකඟ බවක් සමාධියක් තියෙන්න ඕනේ. ඒ සමාධිය ඇති වෙන්න නම් අපිට සැපයක් තියෙන්න ඕනේ. සැපයක් නැති තැන සිත සමාධිමත් වෙන්නේ නැහැ. සැපයක් ඇති වෙන්න නම් අපේ සිත කිලිටි බවට පත් කරන සිත දවන කෙලෙස් ධර්ම වලින් සිත නිවා ගන්න ඕනේ. සිත දවන දැවිලි බවට පත් කරන රාගය තියෙනවා, ද්වේෂය තියෙනවා, මෝහය තියෙනවා, මානය තියෙනවා, උද්ධච්චය තියෙනවා. මේ ආදී නොයෙක් කෙලෙස් ධර්ම වලින් අපේ සිත නිරන්තරයෙන් දවනවා, තවනවා. මෙන්න මේ දැවීම් තැවීම් ටික සංසිඳවනවා නම් ආන්ගේ සංසිඳ වීමට තමයි කියන්නේ පස්සද්ධිය කියලා. පස්සද්ධ කායෝ සුඛං දේති කියලා කියනවා. පස්සද්ධියටපත් වෙනවා නම් සැපේ ඇති වෙනවා. සුඛිනෝ චිත්තං සමාධියති. ඒ සැපවත් වෙච්ච සිත සමාධිමත් වෙනවා. සමාහිතෝ චිත්තං යතහ භූතං පස්සති පජානාති. ආන් ඒ සමාධිමත් වෙච්ච සිතෙන් තමයි මේ සියලු සංස්කාර ධර්මයන් වල යතහභූත ඥානය ඇති කරගන්නට හැකියාව වෙන්නේ. ඇත්ත ඇතිසැටියෙන් දකින්න පුළුවන් වෙන්නේ. අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් දකින්න පුළුවන් වෙන්නේ. දුක්ඛ දේ දුක්ඛ වශයෙන් දකින්න පුළුවන් වෙන්නේ. අනාත්ම දේ අනාත්ම වශයෙන් දකින්න නම් අපිට මෙන්න මේ කියන සමාධිය අවශ්‍ය වෙනවා. මේ නිසා පස්සද්ධිය කියන මේ සංසිඳ වීම තුළින් අපිට සැපයත් සැපෙන් සමාධියත් සමාධියෙන් අපිට විදර්ශනා නුවණත් ඇති කරගන්නට හැකියාව ලැබෙනවා. මෙන්න මේ නිසා පස්සද්ධිය කියන එක අපි වඩන්න ඕනේ ධර්මතාවයක් කියලා කියනවා. එතකොට පස්සද්ධිය කියලා කියවහම පස්සද්ධිය කියලා කියන්නේ අතරම චෛතසිකයක්. පස්සද්ධි චෛතසිකේ කෙරෙන්නේ මොකද්ද? අර කියපු චිත්ත චෛතසික ධර්මයන් සියල්ල සංසිඳ වීමටපත් කරන එක. පස්සද්ධිය ආකාර දෙකක් තියෙනවා. කාය පස්සද්ධි, චිත්ත පස්සද්ධි කියලා. කාය පස්සද්ධි කියලා කියන්නේ වේදනා සංඥා සංස්කාර කියන මේ ස්කන්ධයන්ගේ සංසිඳීම. විඥාන ස්කන්ධයේ සංසිඳීමට තමයි චිත්තපස්සද්ධි කියලා කියන්නේ. ඒතර කාය කියන වචනෙන් සඳහන් කරන්නේ අතරම චෛතසික ධර්ම කියන එකයි. එහෙනම් චෛතසික ධර්ම වල සංසිඳීම තමයි කායපස්සද්ධිය. චිත්ත සංසිඳීම තමයි චිත්තපස්සද්ධිය බවට පත් වෙන්නේ. මෙන්න මේ කියන පස්සද්ධිය එහෙම නැත්නම් සංසිඳීම කියන එක අපි ඇති කර ගැනීම තුළ තමයි අපිට මාර්ගඵල අවබෝධයටපත් වෙන්න පුළුවන් වෙන්නේ. පස්සද්ධි සම්බොජ්ජංගේ වඩා ගැනීම තුළ තමයි මාර්ගඵල අවබෝධයටපත් වෙන්න පුළුවන් වෙන්නේ. එමනම් අපි පස්සද්ධිය කියන එක තව ටිකක් ගැඹුරින් විමසලා බැලුවොත් මේකේ තියෙනවා ලක්ෂණ, රස, පච්චුපට්ඨාන, පදට්ඨාන කියලා හතරක් අපි මේ හැම බොජ්ජංග ධර්මයකදීම දැනගන්න ඕනේ. ලක්ෂණය කියලා කියන්නේ මේකේ තියෙන අපි හඳුනගන්න ලක්ෂණය මොකද්ද? පස්සද්ධි සම්බොජ්ජංගේ පිළිබඳව කියන්නේ කාය චිත්ත දරත වූපසමන ලක්ෂණ කියලා කියනවා. කාය චිත්තයන්ගේ නොයෙක් කෙලෙස් වලින් සිදුවෙන දැවිලි තියෙනවා. මෙන්න මේ දැවිලි සංසිඳවන ලක්ෂණය තමයි පස්සද්ධිය කියලා කියන්නේ. ඒ වගේම තමයි කාය චිත්ත දරත නිබ්බන්දන රස කියලා කියනවා. කාය චිත්තයන්ගේ ඒ කියන්නේ චිත්ත චෛතසික ධර්මවල නිම්මන්දන රස කියලා කියන්නේ මේ වගේ ඇති වෙන දරත භාවයන්. එහෙමත් නැත්නම් දැවිලි භාවයන්, දවන තවන ගතියන් මැඩ පැවැත්වීම කියන එක තමයි පස්සද්ධියේ තියෙන කෘත්‍යය කියලා කියන්නේ. නිම්මන්දන කියලා කියන්නේ මැඩ පවත්වනවා කියන එකයි. එතකොට චිත්ත චෛතසික ධර්මයන් වල ඇති වෙන යම් නොසන්සිඳුණු බවක් තියෙනවා නම් මෙන්න මේ නොසන්සිඳුණු බව මැඩපවත්තන එක තමයි මේකේ කෘත්‍ය බවට පත් වෙන්නේ පස්සද්ධියේ. ඒ වගේම තමයි පච්චුපට්ඨානය කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ මේක වැටහෙන ආකාරය. අපිට කොහොමද පස්සද්ධිය කියන එක වැටහෙන්නේ? ඒක කියනවා කාය චිත්තානං අපරිපස්සම්භ සීති භාව පච්චුපට්ඨානා කියලා කියනවා. ඒ කියන්නේ කාය චිත්තයන්ගේ එහෙමත් නැත්නම් චිත්ත චෛතසික ධර්මයන් වල මේ චිත්ත චෛතසික ධර්මයන් වල රාග ආදී කෙලෙස් ධර්මයන්ගෙන් යම් ආකාරයෙන් අපි දවන තවන ගතියක් තියෙනවා නම්
මෙන්න මේ දවන තවන ගතියෙන් වෙන් වුණාම අපිට මේක සිත සිහිල් වෙච්ච ගතියක් දැනෙනවා. සැහැල්ලු බවක් දැනෙනවා. මෙන්න මේ සිහිල් වෙච්ච ගතියෙන් අපිට දැනෙන එකට තමයි කියන්නේ පච්චුපට්ඨානය කියලා. එhmenan පස්සද්ධිය අපිට තේරෙන්නේ කොහොමද? වැටහෙන්නේ කොහොමද? අපේ සිතේ තියෙන දැවිලි තැවිලි සිත දවන තවන ගතියෙන් සිත වෙන් වුණාම සිත සිහිල් වෙච්ච ආකාරයකින් අපිට වැටහෙනවා. මෙන්න මේකට කියනවා පස්සද්ධියේ පච්චුපට්ඨානය කියලා. පදට්ඨානය කියලා කියන්නේ ආසන්නතම හේතුව. පස්සද්ධි සම්බොජ්ජංගේ උපදවන්න ආසන්නතම හේතුව ගැන කියනවා කාය චිත්ත සීති භාව පදට්ඨානා කියලා කියනවා. කාය චිත්ත ධර්මයන් වල සිහිල් වීම කියන එක තමයි මේකට ආසන්නතම හේතුව වෙන්නේ. එහෙමනම් මෙන්න මේ කියන පස්සද්ධි සම්බොජ්ජංගේ අපි චිත්ත සංතානය තුල වර්ධනය කරගන්න ඕනේ. ඒ චිත්ත සංතානය තුල පස්සද්ධි සම්බොජ්ජංගේ වර්ධනය කරගන්න හේතු වෙන ධර්මතා හතක් පිළිබඳව ධර්මයේ සඳහන් වෙනවා. සත්ත ධම්මා පස්සද්ධි සම්බොජ්ජංගාය සංවත්තන්ති කියලා කියනවා. පස්සද්ධි සම්බොජ්ජංගේ ඇති කරගන්න අපිට මේ පස්සද්ධි සම්බොජ්ජංගේ වර්ධනය කරගන්න ධර්මතා හතක් උපකාර වෙනවා කියලා කියනවා. මොනවද? පනීත භෝජන සේවනතා, උතු සුඛ සේවනතා, ඉරියාපත සුඛ සේවනතා, මජ්ජත්ත ප්‍රයෝගතා, සාරද්ද කාය පුද්ගල පරිවර්ජනතා, පස්සද්ද කාය පුද්ගල සේවනතා, තදදි මුතතා කියලා කියනවා. ප්‍රනීත භෝජන සේවනතා, ප්‍රනීත භෝජනයන් සේවනය කරනවා නම් යම් කෙනෙක් අන්නේ ප්‍රනීත භෝජනයන් සේවනය කිරීම තුළ කාය චිත්ත දරත ගතියින් කාය චිත්ත දෙකේ තියෙන දවන තවන ගතිය සංසිඳනවා කියලා කියනවා. දැන් හිතන්න අපිට සිතේ සැනසීමක් නැති මොහොතක්, සිත නිතරම විසිරෙන බවක්, සිතේ තරහ යන ගතියක්, නිරන්තරයෙන්ම සිත අපිට සංසිඳුණු බවක් දැනෙන්නේ නැත්නම් බොහෝම නොසංසිඳුණු බවක ඉන්නකොට අපිට හරියට ආහාර ටිකක් හරියට කැමැති විදිහට ආහාරයක් ලැබෙන්නේ නැති වෙනකොට අපේ සිත තව තවත් කෝපයට ආදීටපත් වෙනවා. තව තවත් අපේ සිතේ මේ සංසිඳීම නැති වෙනවා. මේ නිසා කියනවා ප්‍රනීත භෝජන සේවනතාත් එක් එක් පුද්ගලයාට තියෙනවා යම් යම් ප්‍රනීත භාවයන්. මෙන්න මේ ප්‍රනීත භාවයේ සේවනය කිරීම තුළ ඒ පුද්ගලයාගේ සිතත් කයත් කියන දෙකම සංසිඳනවා කියලා කියනවා. දැන් මෙහෙම ගත්තාම සමහර වෙලාවට අපිට හිතෙනවා එහෙමනම් යම් කෙනෙක් ආහාරවලට ලොල් වීම කියන එක තුළ පස්සද්ධිය ඇති වෙනවද කියන එක. මෙතන ආහාරවලට ලොල් වීම කියන එක නෙමෙයි කියන්නේ. මේ කියන්නේ එක එක පුද්ගලයාට සප්පාය අසප්පාය ප්‍රනීත භෝජන තියෙනවා. මෙන්න මේ ප්‍රනීත භෝජනය ලොල් වෙලා මේක පිටිපස්සේ හඹා යාම කියලා කියන්නේ අපිට සංසිඳීමක් ඇති වෙන දෙයක් නෙමෙයි. එතකොට අපිට තවත් කෙලෙසයක් තමයි වර්ධනය වෙන්නේ. රාගය එහෙම නැත්නම් ලෝභය කියන ක්ලේශය තමයි වර්ධනය වෙන්නේ. එහෙම නෙවෙයි. ඒක සොයාගෙන ඒ පසුපස හඹා යාම නෙමෙයි කියන්නේ. අපිට තියෙන ආහාර අතරේ පස්සද්ධිය වැඩෙන්න හේතු වෙනවා කියලා කියනවා යම් කෙනෙක් ප්‍රනීත භෝජනයක් සේවනය කරනවා නම්. සමහර වෙලාවට සමහර කෙනෙක් ඉන්න පුළුවන් ප්‍රනීත භෝජනයත් ඉවත් කරනවා. ප්‍රනීත භෝජනේ ඉවත් කරනවා යම් කිසි මොකක් හෝ හේතුවක් මත. සමහර වෙලාවට මේකෙන් මගේ කෙලෙස් ඇති වෙනවන කියලා ප්‍රනීත භෝජනේ ඉවත් කරන්න කෙනෙක්ට හිතෙන්න පුළුවන්. නමුත් එහෙම ඉවත් කිරීම සමහර වෙලාවකට අපිට හොඳයි වෙන්න පුළුවන්. නමුත් පස්සද්ධි සම්බොජ්ජංගය අපිට වර්ධනය කරගන්න අවශ්‍යයි නම් අපිට උද්දච්චය කියන කෙලෙස් ධර්මයෙන් අපිට වෙන් වෙන්න නම් අවශ්‍ය වෙන්නේ උද්දච්චය කියන ප්‍රතිපක්ෂ ධර්මයේ මැඩපවත්තන්න නම් අවශ්‍ය වෙන්නේ ඒ සඳහා පස්සද්ධි සම්බොජ්ජංගය දියුණු කරගන්න ඕනේ. පස්සද්ධි සම්බොජ්ජංගය දියුණු කර ගැනීම සඳහා නම් අපිට ප්‍රණීත භෝජන සේවනයක් කරන්න ඕනේ. දැන් අපි දන්නවා යම් කෙනෙක් නොලබපු ධානයකටපත් වෙන ළඟයි නම් ධානයටපත් වෙන්න ප්‍රතිභාග නිමිත්තක් පහළ වෙලා ඒ පුද්ගලයා උපචාර සමාධියෙන් මස්තක ප්‍රාප්ත වෙලා දැන් අර්පණා ගත වෙන්න ළඟයි. අර්පණා ගත වෙන්න සමීප කාලයක් ඉන්නේ. මෙන්න මේ සමීප කාලය නම් මේ වෙලාවේදී අපිට සමහර වෙලාවට ප්‍රනීත භෝජන සේවන ආදියකින් සප්පාය භෝජන සේවනය කිරීම ආදියකින් අපිට පස්සද්ධි සම්බොජ්ජංගය ඇති කර ගැනීම මේ නොලබපු ධානය ලබන්න උපකාර වෙනවා. ඒ කියන්නේ අපි හැමදාම මේ විදිහට ප්‍රනීත භෝජන සොයාගෙන යනවා කියන එක නෙමෙයි. අපේ ඒ අවස්ථාවේදී පස්සද්ධි සම්බොජ්ජංගේ වර්ධනය කරගන්න අවශ්‍ය නම් අන්න ඒ සඳහා පවතින ධර්මතාවයක් තමයි ප්‍රනීත භෝජන සේවනය කියලා කියන්නේ. ඒ වගේම තමයි උතුසක සේවනය කියලා කියනවා. ඒ කියන්නේ ඍතු එක එකනාට සප්පාය ඍතු තියෙනවා අසප්පාය ඍතු තියෙනවා. සප්පාය සේනාසන තියෙනවා අසප්පාය සේනාසන තියෙනවා. දැන් සමහර වෙලාවට සමහර කෙනෙක්ට ඊටා අධික සීතල පරිසරයේ ගැළපෙන්නේ නැහැ.
තව සමහර කෙනෙකුට අධික උෂ්ණ පරිසරය ගැලපෙන්නේ නැහැ. මේ විදිහට තම තමන්ට ගැළපෙන පරිසරය මොකක්ද කියලා තමන් හඳුනාගෙන ඉන්නවා නම් අන්නේ සුදුසු විදිහට සේවනය කරනවා නම් පස්සද්ධි සම්පොජ්ජංගේ වැඩෙන්න හේතුවක් වෙනවා කියලා කියනවා. ඒ වගේම තමයි ඉරියාපත සුඛ සේවනතා. එක් එක් පුද්ගලයාට සුදුසු ඉරියව් තියෙනවා. මෙන්න මේ සුදුසු තම තමන් ප්‍රිය කරන ඉරියව්වෙන් වාසය කරනවා නම් කයසිත කියන දෙක චිත්තචෛතසික ධර්මයන් කියන ඒවා සංසිඳීමටපත් වෙනවා. අන්නේ චිත්තචෛතසික ධර්මයන් සංසිඳීම කියන එක ඒ පුද්ගලයාට සිත සමාධිමත් භාවයටපත් කරගෙන නිවන් දකින්න උපකාර වෙනවා. මේ නිසා පස්සද්ධි සම්බොජ්ජංගය වැඩි දියුණු කරගන්න පස්සද්ධි සම්බොජ්ජංගය ඇති කරගන්න අන්න අර කියන විදිහට අපිට උපකාරයටපත් වෙනවා. ඉරියාපත සුඛ සේවනතා. Taman පහසු ඉරියව්වකින් වාසය කිරීම කියලා කියන එක. දැන් සමහර වෙලාවට සමහර කෙනෙකුට ඉඳගෙන ඉන්න එක අතිශය අමාරුයි කියන්න පුළුවන්. සමහර වෙලාවට සමහර කෙනෙකුට සක්මන් කරනවා කියන එක අතිශය අමාරුයි කියන්න පුළුවන්. එතකොට මේ අතිශය අමාරු ඉරියව්වකින් තවදුරටත් වාසය කිරීම තුළ ඒ පුද්ගලයාගේ පස්සද්ධි සම්පොජ්ජංගේ වැඩෙන්නේ නැහැ. පස්සද්ධි සම්පොජ්ජංගේ වැඩෙන්න එයාට පහසු ඉරියව්වකට යන්න ඕනේ. හැබැයි පහසු ඉරියව්වකට යනකොට අපි දැනගන්න ඕනේ මේ වෙලාවේ අපිට පස්සද්ධි සම්පොජ්ජංගේ වඩන්නද අවශ්‍ය වෙන්නේ. ඒ කියන්නේ උද්දච්චයට ප්‍රතිපක්ෂ සම්පොජ්ජංගයක් වඩන්නද අවශ්‍ය වෙන්නේ. එහෙම නැත්නම් තීන මිද්දයට ප්‍රතිපක්ෂ බොජ්ජංගයක්ද වඩන්න ඕනේ කියලා. යම් කෙනෙක්ට තීන මිද්දයට ප්‍රතිපක්ෂ බොජ්ජංගයක් වඩන්න ඕනේ වෙලාවේදී එයා පස්සද්ධි සම්බොජ්ජංගේ වඩන්න කියලා පහසු ඉරියව් සොයාගෙන ගියොත් ඊටාම ඉක්මනට නිින්දට වැටෙන්න පුළුවන්. භාවනා කරනකොට සමහර වෙලාවට අපහසුයි කියලා හිතලා හේතු වුණාම ටික වෙලාවකින් ඉක්මනට නිින්දට වැටෙනවා. මෙන්න මේ නිසා Tamanට පහසු ඉරියව් සොයාගන්න අපි බලන්න ඕනේ මේ වෙලාවේදී Tamanගේ වැඩෙන්න ඕනි මොන ධර්මතාවයේද කියන එක. එහෙමනම් මට උද්දච්චයට ප්‍රතිපක්ෂයි නම් මම මගේ සිත විසිරෙනවා වැඩි නම් ඒ විසිරෙන එකකින් නම් මම බේරෙන්න ඕනේ මම මිදෙන්න ඕනේ අන්න ඒ වෙලාවේ පස්සද්ධි සම්බොජ්ජංගේ වැඩෙන්න පහසු ඉරියව්වක් අපිට සොයාගන්න එක සමහර වෙලාවට උපකාර වෙන්න පුළුවන් මේ නිසා පස්සද්ධි සම්බොජ්ජංගේ වඩන්න ඉරියාපත සුඛ සේවනයේ කියන එකත් හේතු වෙනවා ඒ විතරක් නෙවෙයි මජ්ජත් ප්‍රයෝගතා කියලා එකක් තියෙනවා මජ්ජත් ප්‍රයෝගතා කියලා කියන්නේ ඒක පැහැදිලි කරනවා අත්තනෝච පරස්සච කම්මස්සකත පච්චවෙක්කනතා කියලා කියනවා තමන්ගෙත් අන් අයගෙත් කම්මස්සකත ඥානය. එහෙමත් නැත්නම් කර්මයේ සකීය කොටගත් භාවය කියලා කියන එක ප්‍රත්‍යවේක්ෂා කරනවා කියන එක. එතකොට යම් කෙනෙක් තමන්ගෙත් අන් අයගෙත් කර්මයේ ස්වකීය කරගත් භාවයේ ප්‍රත්‍යවේක්ෂා කරනවා නම් අන්න ඒ වෙලාවේදී එයා මධ්‍යස්ථ ප්‍රයෝගයක් ඇති වෙනවා කියලා කියනවා. මේ කියන්නේ මෙහෙමයි. සමහර වෙලාවට අපි මධ්‍යස්ථ ප්‍රයෝගයෙන් වෙන වෙන අවස්ථාවන් තියෙනවා. දැන් හිතන්න කෙනෙක් අපිට නිර්පරාදී දෝෂාරෝපණයක් කරනවා. මේ නිර්පරාදී දෝෂාරෝපණය කරන අවස්ථාවේදී අපි මේකට කෝප ගන්නවා නම් අපිත් ඒකට කෝප අරගෙන ඊට ප්‍රතිපක්ෂ විදිහට කටයුතු කරන්න යනවා නම් අන්න ඒ වෙලාවේදී අපි මධ්‍යස්ථ නැහැ. මධ්‍යස්ථ ප්‍රයෝගයක් කියලා කියන්නේ අපි කය, වචනය, සිත කියන මේ තුන සංවර භාවයට පත් කර ගන්නවා කියන එකයි. කය සංවර භාවයට පත් කර ගැනීම කියන එක අපිට කියනවා ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිත්‍යාචාර ආදීන් වැළකීමෙන් අපි කය සංවර භාවයට පත් කර ගන්නවා. වචනේ සංවර භාවයට පත් කර ගැනීම කියලා කියන්නේ මුසාවාද, පිසුනා වාච, පරුසා වාච, සම්පප්පලාප කියන මෙන්න මේවාන් අයින් වීම කියන එක. ඒ කියන්නේ වාචසික සංවරය ඇති කර ගැනීම කියන එක. ඒ වගේම තමයි අවිද්‍යාව, ව්‍යාපාදී, මිත්‍යා දෘෂ්ටිය කියන ධර්මයන්ගෙන් වෙන්වීමට කියනවා මනස සංවර්ධනය කර ගැනීම කියලා. මෙන්න මේ අසංවර භාවය කියලා කියන්නේ අපේ සිත කය කියන දෙකම චිත්ත චෛතසික ධර්මයන් කියන මේ සියල්ලම නොසන්සිඳුණු භාවයට පත් කරන්න හේතුවක් වෙනවා සිත කය වචනයේ අසංවර භාවයට පත් කරගත්තාම. අපි ප්‍රාණඝාතය කරන පුද්ගලයෙක් හිතුවොත් ප්‍රාණඝාතය කරනවා නම් ඒ පුද්ගලයාගේ සිත කවදාකවත් සංසිඳිලා පවතින්නේ නැහැ. ඒ පුද්ගලයාගේ සිත නිරන්තරයෙන් විසිරීමටපත් වෙනවා. ඒ වගේම තමයි සොරකම් කරනවා නම් යම් කෙනෙක් සොරකම් කිරීම තුළ ඒ පුද්ගලයා සිත විසිරීම භාවයටපත් වෙනවා. එයා කවදාකවත් සංසිඳුණු සිතකින් කටයුතු කරන්නේ නැහැ. ඒ වගේම තමයි සෙසු අකුසල ධර්මිනුත් එහෙමමයි. බොරු කීම, ඒ වගේම පරුස වචන කීම, ඒ වගේම සම්පප්පලාප මේ ආදී දේවල් ප්‍රකාශ කරන පුද්ගලයාගේ සිත සංසිඳිලා පවතින්නේ නැහැ. එයාගේ සිත හැම වෙලාවකම විසිරිලා පවතින්නේ. මෙන්න මේ නිසා පස්සද්ධියක් ඇති වෙන්න නම් මේ මධ්‍යස්ථ ප්‍රයෝගය ඇති කරගන්න ඕනේ. එතකොට අපිට කෙනෙක් දෝෂාරෝපණය කරනවා. ඒ දෝෂාරෝපණය කරන අවස්ථාවේදී
අපි මේ දෝෂාරෝපණය කරන පුද්ගලයාට එරෙහිව අපි අපේ සිත කය සංවර භාවයෙන් වෙන් වෙනවා නම් අපි සිත කය සංවර භාවය නතර කරලා අසංවරව ඒ පුද්ගලයාත් එක්ක බැනවදින්න යනවා නම් අන්න එතකොට අපි සංසිඳීම කියන එකකින් වෙන් වෙනවා. මේ නිසා මධ්‍යස්ථ ප්‍රයෝගය කියලා කියන්නේ මොකද්ද? සිත කය වචනේ සංවර කරගන්න ඕනේ. මේක කොහොමද කරන්නේ? ඒක තමයි කියන්නේ අත්තනෝච පරස්සච කම්මස්සකත පච්චවෙක්කනතා කියලා. තමන්ගෙත් අන් අයගෙත් කර්මයේ ස්වකීය කරගත් භාවයේ ප්‍රත්‍යවේක්ෂා කරන්නයි කියලා කියනවා. කර්මයේ ස්වකීය කරගත් භාවය කියලා කියන්නේ අපිට කල්පනා කරන්න පුළුවන්. දැන් අපිට කෙනෙක් නිර්පරාදී දෝෂාරෝපණය කරනවා. නිර්පරාදී දෝෂාරෝපණය කරනකොට කල්පනා කරන්න ඕනේ. මේ පුද්ගලයාට මම වැරද්දක් කරේ නැහැ. වැරද්දක් කරන්නේ නැතුව මේ පුද්ගලයා මට දෝෂාරෝපණය කරනවා. එහෙමනම් මේ පුද්ගලයා මේ දෝෂාරෝපණය කරන්නේ මම නොකරපු දෙයකට. මම නොකරපු දෙයකට දෝෂාරෝපණය කරන්නේ මේ පුද්ගලයාගේ වැරද්දක් නිසා නෙමෙයි. මේක මම මීට ඉහත භවයකදී කරගත්තු අකුසලයක විපාකයක්. මේ නිසා මමත් මීට ඉහත භවයකදී කෙනෙකුට නිර්පරාදී දෝෂාරෝපණය කරන්න ඇති. ආන්ගේ නිර්පරාදී දෝෂාරෝපණය කිරීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි අද මට සිද්ධ වෙන්නේ නිර්පරාදී දෝෂාරෝපණයක් ලබන්න. මේ නිසා මේ වෙලාවේ මම මේකට ප්‍රතිපක්ෂ වෙලා මම මේකට බැනවදින්න යනවා නම් ප්‍රතිපක්ෂ වෙලා බනින්න අහන්න යනවා නම් මෙන්න මේ තුලින් මම නැවතත් කර්මයක් රැස්පත් කරගන්නවා. ඒ පුද්ගලයා රැස්පත් කරගත්තු කර්මය ඒ පුද්ගලයාට තියෙයි. මම රැස්පත් කරගන්න කර්මය මට තියෙයි. මෙන්න මේක කල්පනා කරන එකට තමයි කියන්නේ කර්මය ස්වකීය භාවයටපත් වෙනවා කියන එක. කම්මස්ස කෝම්හි කම්මදායාදෝ කම්මයෝනි කම්මබන්දු යනාදි වශයෙන් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ අපි කර්මය ස්වකීය කරගෙන ඉන්නේ. අපි ඒ භවයේදී රැස් කරගත්තු කර්මවල විපාක තමයි අපිට ලැබෙන්නේ. මේ නිසා අපි අපේ කර්මයේ ස්වකීය භාවයේ කල්පනා කරනවා නම් මේක මගේ අකුසලයක විපාකයක්. එහෙම නැත්නම් මේක තුළින් අනෙක් පුද්ගලයා අකුසලයක් රැස් කරගත්තා. ඒ අකුසලයේ විපාකේ එයාට තියෙයි. මට ලැබෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට තමන්ගේ කර්මයේ ස්වකීය කරගත් භාවය සිහිපත් කරගන්නවා නම් ප්‍රත්‍යවේක්ෂා කරගන්නවා නම් මෙන්න මේකට කියනවා කම්මස්සකත පච්චවෙක්කනතාවය කියලා. මේ නිසා මධ්‍යස්ථ ප්‍රයෝගයක් ඇති වෙන්න නම් කියනවා කර්මයේ ස්වකීය කරගත් භාවය ප්‍රත්‍යවේක්ෂා කරන්න කියලා කියනවා. ඉතින් අපේ ඉතිහාසයේ හිටියා බුද්ධ දහස කියලා රජ කෙනෙක්. අනුරාධපුරයේ හිටපු ශ්‍රේෂ්ඨ වෛද්‍යාචාර්ය කෙනෙක්. මේ බුද්ධදාස රජතුමා මිනිස්සුන්ට විතරක් නෙමෙයි බෙහෙත් කරේ සතුන්ටත් බෙහෙත් කරා කියලා අපි අහලා තියෙනවා. එක්තරා අවස්ථාවක විශාල විෂගෝර නාගරාජයෙකුට මේ බුද්ධදාස රජතුමා බෙහෙත් කරා කියලා කියනවා. ඉතින් මේ විදිහට බොහෝම කරුණා සිතක් තිබුණු කෙනෙක් තමයි බුද්ධදාස රජතුමා. ඉතින් එක දවසක් මේ රජතුමා ඇතාපිට නැගලා බොහෝම ශ්‍රී විභූතින් යුතුව නගරේ ප්‍රදක්ෂිනා කරනවා. මේ නගරේ සංචාරය කරනකොට එක්තරා කුෂ්ඨ රෝගියෙක් ඉඳලා පාර මැද්දේ ඉඳලා නිර්පරාදී බුද්ධදාස රජතුමාට බනින්න ගත්තලු. අවසානයේ මේ බුද්ධදාස රජතුමා මේ කුෂ්ඨ රෝගියා රජතුමා තමන්ගේ 16ක් විදිහට සලකලා බනින්න ගත්තලු. මේ විදිහට නිර්පරාදී දෝෂාරෝපණය කරන්න ගත්තලු. නමුත් බුද්ධදාස රජතුමා මේ වෙලාවේ කල්පනා කරාලු මේ පුද්ගලයා මට මේ වෙලාවේදී මම මේ පුද්ගලයාට වැරද්දක් කරලා නැහැ. අපි අතරේ කිසිම ආකාරයක ගනුදෙනුවක් සිදුුනේ නැහැ. මේ නිර්පරාදී මට කරන චෝදනාව මම මීට ඉහත භවයකදී කරගත්තු අකුසලයක විපාකයක් වෙන්න ඇති. මේ නිසා අද මම මේකට එරෙහි වෙලා කටයුතු කරන්න ගත්තොතින් තවත් ඉදිරියට මට කර්ම රැස් වෙනවා. මේ නිසා මේ පුද්ගලයා කරගත්තු කර්මය ඒ පුද්ගලයාට තියෙයි, මගේ කර්මය මට තියෙයි කියලා මෙන්න මේ විදිහට බුද්ධදාස රජතුමා තමන්ගේ සිත පිහිටව ගත්තයි කියලා කියනවා. ඉතින් ඒ විතරකුත් නෙවෙයි පස්සේ අවස්ථාවකදී වක්‍රාකාර විදිහට මේ කුෂ්ඨ රෝගියාට බෙහෙත් කරලා ඔහු සුවපත් කරන්නත් බුද්ධදාස රජතුමා කටයුතු කරා කියලා සඳහන් වෙනවා. මෙන්න මේ විදිහට තමන්ගෙත් අන් අයගෙත් කර්මය ස්වකීය කරගත් භාවය මෙනෙහි කරනවා නම් ප්‍රත්‍යවේක්ෂා කරනවා නම් මෙන්න මේ ප්‍රත්‍යවේක්ෂා කිරීම තුළ සඳහන් කරනවා පස්සද්ධි සම්බොජ්ජංගේ වැඩෙනවා කියලා. පස්සද්ධි සම්බොජ්ජංගේ වැඩෙන්න හේතුවක් වෙනවා මෙන්න මේ විදිහට මධ්‍යස්ථ ප්‍රයෝගයක් ඇති කර ගැනීම. ඒ වගේම තමයි සාරද්ද කාය පුද්ගල පරිවර්ජනතා. සමහර පුද්ගලයෝ ඉන්නවා කාය දරත භාවයන් තියෙන අය. එයාලට කියනවා සාරද්ද කාය කියලා. කාය දරත කියලා කියන්නේ චෛතසික ධර්මයන්, චිත්ත චෛතසික ධර්මයන් දැවීමෙන්, තැවීමෙන්, පසුතැවීමෙන් ඉන්න අය. සමහර කෙනෙක් ඉන්නවා සතුන් මරණ අය, සොරකම් කරන අය,
කාමයේ වරදවා හැසිරෙන අය, මේ වාගේ නොයෙක් වරදවල් කරන අය මේ අය ඉන්නේ සංසිඳීමකින් නෙමෙයි. නොසංසිඳුණු බවෙන් තමයි නිරන්තරයෙන් ඉන්නේ. නිරන්තරයෙන් බයෙන් සැකයෙන් කටයුතු කරන්නේ. මෙන්න මෙහිම කටයුතු කරන අයගේ චිත්තචෛතසික ධර්මයන් සංසිඳුණු භාවයටපත් වෙන්නේ නැහැ. මෙන්න මේ චිත්තචෛතසික ධර්මයන් සංසිඳුණු භාවයටපත් වෙන්නේ නැති නිසා මේ අය යමෙක් ඇසුරු කරනවා නම් ඒ ඇසුරු කරන අයටත් සංසිඳීමකටපත් වෙන්න බෑ. ඇසුරු කරන අයත් තමන්ගේ සංසිඳීමෙන් තොර වෙනවා. මෙන්න මේ නිසා කියනවා සාරද්ද කාය පුද්ගල පරිවර්ජනතා. ඒබඳු කාය චිත්ත දරතයන්ගෙන් දැවීම් තැවීම් වලින් යුතු පුද්ගලයෝ ඉන්නවා නම් එයාලා ඇසුරු කරන එකෙන් වෙන්නේ කියනවා. එයාලා ඇසුරු කරන එකෙන් වෙන්නුනහම අන්න ඒ පුද්ගලයාට තමන්ගේ පස්සද්ධිය තමන්ගේ සංසිඳීම ඇති කරගන්න හේතු වෙනවා. ඒ විතරකුත් නෙවෙයි සමහර කෙනෙක් ඉන්නවා පස්සද්ධියටපත් වෙච්ච අය. සමහර කෙනෙක් ඉන්නවා සංසිඳිච්ච අය. තමන්ගේ සිත තමන්ගේ චෛතසික ධර්මයන් සංසිඳීමටපත් කරගෙන ඉන්නවා. මේ සංසිඳුණු පුද්ගලයෝ අපි ඇසුරු කරනවා නම් ආන්ගේ ඇසුරු කිරීම තුළින් අපිට පස්සද්ධි සම්බොජ්ජංගේ වඩා ගන්න හේතුවක් වෙනවා කියලා කියනවා. කවුද මේ විදිහට පස්සද්ධියටපත් වෙච්ච සංසිඳිච්ච පුද්ගලයෝ? බුදු පසේබුදු මහරහත් කියන මේ උතුමන් වහන්සේලා තමයි මේ ලෝකේ ඉන්න උතුම්ම සංසිඳීමටපත් වෙච්ච අය. ඒ අයට මෙහායින් ඉන්න සෙසු මාර්ගඵලලාභීනුත් සංසිඳීමටපත් වෙච්ච අය. මෙයාලා තමයි අපිට සොයාගන්න අපිට ඉන්න උතුම්ම සංසිඳීමටපත් වෙච්ච පස්සද්ධියටපත් වෙච්ච අය. හැබැයි මේ පුද්ගලයා සොයා ගන්නවා කියන එක පහසු වෙන්නේ නැහැ. මේ නිසා යම් කෙනෙකුට හැකියාව තියෙනවා නම් මේ මාර්ගඵලලාභීන් ඇසුරු කරන්න දුරට ගිහිල්ලා හරි කමන්නේ, යන්න පුළුවන් තරම් දුරක් ගිහිල්ලා හරි කමන්නේ, මොන දේ කරලා හරි කමන්නේ, ආන් ඒ අය ඇසුරු කරන්නයි කියලා කියනවා. ඒ අය ඇසුරු කිරීම තුළ අපේ චිත්තචෛතසික ධර්මයන් සංසිඳ වීමටපත් කරගන්න පුළුවන්. හැබැයි මෙහෙම පුද්ගලයෝ හොයාගන්නවා කියන එක පහසු නෑ. අපිට ඒ නිසා බාහිරින් අපිට දකින්න ලැබෙන අපි ඇසුරු කරන සමහර කෙනෙක් ඉන්නවා සංසිඳන භාවයටපත් වෙච්ච අය. සමහර කෙනෙක් ඉන්නවා කාය වාක් මනෝ කියන සංවරයටපත් වෙච්ච අය. මෙන්න මේ ත්‍රිවිධ ద్వාරයන් සංවර කරගත්තු පුද්ගලයෝ අපිට දකින්න ලැබෙනවා. මනෝ සංවරය අපිට හොයන්න බෑ. හැබැයි අපිට කාය සංවරය වාක් සංවරය කියන එක හොයාගන්න පුළුවන්. කාය සංවරය කරගත්තු අය කයින් ප්‍රාණඝාතය කරන්නේ නැත්නම්, අදත්තා දානය කරන්නේ නැත්නම්, කාම මිත්‍යාචාරය කරන්නේ නැත්නම් අන්න ඒ අය යම් මට්ටමකින් සංසිඳීමටපත් වෙච්ච අය. ඒ වගේම තමයි වචනෙන් බොරු කියන්නේ නැත්නම්, පරුස වචන කියන්නේ නැත්නම්, සම්පප්පලාප කියන්නේ නැත්නම්, මේ වාගේ වචනෙන් කරන වැරදි වලින් තොර වෙච්ච දුරු වෙච්ච කෙනෙක් ඉන්නවා නම් අන්න ඒ කෙනා සංසිඳීමටපත් වෙච්ච කෙනෙක් යම් මට්ටමකින්. මේ නිසා අපිට මෙන්න මේ ත්‍රිවිධ ద్వාරයන් සංවර කරගත්තු පුද්ගලයෝ ඇසුරු කරන්න ලැබෙනවා නම් ඒ අයට කියනවා පස්සද්ද කාය පුද්ගලයෝ කියලා. පස්සද්ධියටපත් වෙච්ච අය. අර ආර්යයන් වහන්සේලා වාගේ උතුම්ම පස්සද්ධියකටපත් වෙලා නැතත් සිත කය වචනය කියන තුන, සිත කය වචනය කියන මෙන්න මේ ත්‍රිවිධ ద్వාරයන් සංවර කරගත්තු කෙනා යම් මට්ටමකින් පස්සද්ධියටපත් වෙච්ච කෙනෙක්. ආන් ඒබඳු අය නිරන්තරයෙන් ඇසුරු කරනවා නම් ඒ ඇසුරු කරන කෙනත් සංවර භාවයටපත් වෙනවා. ඒ ඇසුරු කරන කෙනත් ඒ නිසාම පස්සද්ධියටපත් වෙනවා කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඒ වගේම තමයි තදදි මුත්තතාවය. තදදි මුත්තතාවය කියලා කියන්නේ පස්සද්ධි සම්බොජ්ජංගය වඩා ගන්න ඕනේ, වැඩි දියුණු කරගන්න ඕනේ කියන ඒ දෙසට නැඹුරු වෙච්ච සිතින් යුතුව නිරන්තරයෙන් කටයුතු කරනවා කියන එක. හැම ඉරියව්වකදීම ඉඳගෙන ඉන්නකොට වෙන්න පුළුවන්, හිටගෙන ඉන්නකොට වෙන්න පුළුවන්, ඇවිදිනකොට සක්මන් කරනකොට වෙන්න පුළුවන්, නිදාගන්න ඉරියව්වෙද වෙන්න පුළුවන්. අපි නිරන්තරයෙන් තමන්ගේ සිත සංසිඳව ගන්න ඕනේ කියන දෙසට නැඹුරු වෙලා ඉන්නවා නම් ආන් ඒකට කියනවා තදදි මුතතාවය කියලා කියනවා. මේ නිසා හැම ඉරියව්වකින්ම සතර ඉරියව්වෙන්ම යම් පුද්ගලයෙක් නිරන්තරයෙන්ම මම සිත කය වචනය දෙක සංසිඳව ගන්න ඕනේ. මේ චිත්තචෛතසික ධර්මයන් සංසිඳ වීමටපත් කර ගන්න ඕනේ කියලා කටයුතු කරනවා නම් ආන් ඒ පුද්ගලයාට පස්සද්ධි සම්බොජ්ජංගේ දිනු කරගන්න හැකියාව ලැබෙනවා කියලා ධර්මයේ සඳහන් වෙනවා. මෙන්න මේ විදිහට පස්සද්ධි සම්බොජ්ජංගය වැඩි දියුණු කරගන්න තියෙන මෙන්න මේ ධර්මතාවයන් අපි අනුගමනය කරනවා නම් ඒ තුලින් වේදනා සංඥා සංස්කාර විඥාන කියන නාමස්කන්ධයන් ටික සංසිඳීමටපත් වෙනවා. ඒ කියන්නේ චිත්ත චෛතසික ධර්මයන් සංසිඳීමටපත් වෙනවා.
මේ චිත්ත චෛසික ධර්මයන් සංසිඳනකොට නාමය කියන එක රූපයට ප්‍රත්‍යක් බවට පත් වෙනවා. නාමයෙන් රූපයත් සංසිඳීමට පත් වෙනවා. ඒ අනුව සිතවිලි සංසිඳ වෙන කෙනා, සිතවිලි සංසිඳන කෙනා එයාගේ කයත් සංසිඳන බවට පත් කරගන්නවා. ඒ අනුව කයත් සංසිඳීමට පත් වෙනවා. ඒ කියන්නේ ඕලාරික කය රූපයත් ඒ පුද්ගලයාගේ සංසිඳනවා. මෙන්න මේ විදිහට චිත්ත චෛතසික ධර්මයන් ඒ වගේම රූප ධර්මයන් මේ සියල්ලම සංසිඳීමටපත් වෙනකොට තමයි කියන්නේ පස්සද්ධියටපත් වෙනවායි කියලා. මෙන්න මේ පස්සද්ධියටපත් වෙනකොට කියනවා පස්සද්ද කායෝ සුඛන්දීති. අපිට සැපයක් ඇති වෙනවා. දැන් අපිට අපේ සිතේ නිරන්තරයෙන්ම තරහ ගතියින් අපි ඉන්නවනම්, අපේ සිතේ නිරන්තරයෙන්ම විසිරෙච්ච ගතියින් ඉන්නවනම්, සිත එකඟ නැත්නම් මෙන්න මේ වෙලාවට අපිට සැපයක් නැහැ. අපේ සිතේ සැපේ ඇති වෙන්නේ අපි සිත සමාහිත වෙනකොට. අන්නේ සමාහිත භාවයටපත් වෙනකොට පස්සද්ධිය වැඩෙනවා කියලා කියන්නේ ඒකයි. පස්සද්ධිය වැඩෙනකොට අපිට සැපයක් ඇති වෙනවා. ඒ සැපෙන් අපේ සිත සමාධිමත් වෙනවා. සුඛිනෝ චිත්තං සමාධියති. සමාහිතෝ යතහ භූතං පස්සති පජානාති. ඒ සමාහිත සිතෙන් අපිට අනිත්‍ය දේ අනිත්‍යයි කියලා දකින්න හැකියාව ලැබෙනවා. දුක්ඛ දේ දුකයි කියලා දකින්න හැකියාව ලැබෙනවා. අනාත්ම දේ අනාත්මයි කියලා දකින්න හැකියාව ලැබෙනවා. මෙන්න මේ කියන සප්ත ධර්මයන්, ඒ කියන්නේ පස්සද්ධි සම්බොජ්ජංගේ වඩන්න මේ ධර්මයේ සඳහන් වෙන කරුණු 7ටත් වඩා උඩින්ම තියෙන ඉහළින්ම තියෙන එක කරුණක් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනයක් තියෙනවා. අත්ති භික්කවේ කාය පස්සද්දි චිත්ත පස්සද්දි තත්ත යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමාහාරෝ අනුප්පන්නස්වා පස්සද්දි සම්බොජ්ජංගස්ස උපාදාය uppannasva passadi sambojjangassa bihiyo bhavaya vepullaya bhavanaya paripuriya samvattanti. මහණෙනි කාය පස්සද්ධිය චිත්ත පස්සද්ධිය කියලා පස්සද්ධි දෙකක් තියෙනවා. අත්ති භික්කවේ කාය පස්සද්ධිය චිත්ත පස්සද්ධිය. මෙන්න මේ කාය පස්සද්ධිය චිත්ත පස්සද්ධියේ තත්ත යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ යම් පුද්ගලයෙක් යෝනිසෝ මනසිකාරය ඇති කර ගන්නව නම් නුවණින් මෙනෙහි කිරීම ඇති කර ගන්නව නම් අයමාහාරෝ මෙන්න මේ කියන එක ආහාරයක් බවට පත් වෙනවා, ප්‍රත්‍යක් බවට පත් වෙනවා. මොකටද? අනුප්පන්නස්වා පස්සද්දි සම්බොජ්ජංගස් උපාදාය. නූපන් පස්සද්දි සම්බොජ්ජංගේ උපදව ගන්න. uppannasva passadi sambojjangassa bihiyo bhavaya vepullaya bhavanaaya paripuriya samvattanti. උපන්නා වූ පස්සද්දි සම්බොජ්ජංගය වැඩිමනත් භාවයට පත් කරගන්න, විපුල භාවයට පත් කරගන්න, ඒක නැවත නැවතත් වඩන්න, පරිපූර්ණේ කරගන්න පවතින ධර්මතාවයක් කියලා සඳහන් කරනවා. මේ පස්සද්දි සම්බොජ්ජංගයේ පිළිබඳව යෝනිසෝ මනසිකාරය කියන, ඒ කියන්නේ නුවණින් මෙනෙහි කිරීම කියන එකයි. එම්නම් පස්සද්දි සම්බොජ්ජංගය කියලා කියන එක පිළිබඳව යම් කෙනෙක් නිරන්තරයෙන් නුවණින් මෙනෙහි කරන්න ඕනේ. කොහොමද? උපාය වශයෙන් මෙනෙහි කරන්න ඕනේ. කොහොමද මම සංසිඳීමටපත් වෙන්නේ? දැන් අපි නිරන්තරයෙන් අපිට මේ යෝනිසෝ මනසිකාරය ඇති කරගන්න පුළුවන් නම්, නිරන්තරයෙන් නුවණින් මෙනෙහි කිරීම ඇති කරගන්න පුළුවන් නම්, අන්න ඒ පුද්ගලයාට පස්සද්ධිය වඩා ගන්න පුළුවන් වෙනවා. යෝනිසෝ මනසිකාරය කියලා කියන එක අපි විස්තර කරනවා අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් දකිනවා කියලා කියන එක. දුක්ඛ දේ දුක්ඛ වශයෙන් දකින්න උත්සාහ කරනවා කියන එක. අනාත්ම දේ අනාත්ම වශයෙන් දකින්න උත්සාහ කරනවා කියන එක. මෙන්න මේ විදිහට මානසිකාරයේ පවත්තන එකට තමයි කියන්නේ යෝනිසෝ මානසිකාරය කියලා. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, අසුභ කියන ධර්මතාවයන්ගෙන් යුතු සංස්කාර ධර්මයන් පිළිබඳව අපි ඒ විදිහටම කල්පනා කරනවා නම් ඒකට කියනවා යෝනිසෝ මානසිකාරය කියලා. හැබැයි අපි ලෝකේ සමහර වෙලාවට බොහෝ වෙලාවකට අපි ඉන්නේ අනිත්‍ය දේ නිට්ටයයි කියන සංඥාවෙන්, දුක්ඛ දේ සැපයි කියන අදහසින්, ඒ වගේම අනාත්ම දේ ආත්මයි කියන අදහසින්, ඒ වගේම තමයි අසුබ දේ සුබයි කියන අදහසින්. මෙන්න මේ අදහසින් ඉන්නවනම්, මේ මානසිකාරයෙන් ඉන්නවනම් අපි යෝනිසෝ මානසිකාරයෙන් නෙමෙයි ඉන්නේ, අයෝනිසෝ මානසිකාරයෙන් ඉන්නේ. ඒ අයෝනිසෝ මානසිකාරයෙන් ඉන්නේ නැතිව යම් කෙනෙක් යෝනිසෝ මානසිකාරයට එනවනම්, ඒ යෝනිසෝ මානසිකාරය කියන එක පස්සද්දි සම්බොජ්ජංගේ වැඩි දියුණු කරන්න උපකාර වෙන උපාය භාවයෙන් කල්පනා කරනවා නම් අන්න ඒකට කියනවා පස්සද්දි සම්බොජ්ජංගේ පිළිබඳව යෝනිසෝ මනස්කාරය ඇති කර ගන්නවා කියලා. දැන් හිතන්න අපේ සිතේ නොසන්සිඳෙන යම් අරමුණක් ඇති වෙනවා. යම් තරහගත්තු අරමුණක් තියෙනවා කියලා හිතන්න. මෙන්න මේ තරහගත්තු අරමුණ පිළිබඳව ඒ අවස්ථාවේදී අපි නොසන්සිඳීම් භාවයටපත් වුණා.
අපි කල්පනා කරගන්න ඕනේ මේ නොසන්සිඳීම කියලා කියන්නේ මගේ පස්සද්ධිය කියන එක දුර්වල වෙලා. එහෙමනම් බෝධියට අංගයක් බවට පත් වෙන්න නම් මම පස්සද්ධියටපත් වෙන්න ඕනේ. මේ නොසන්සිඳීම සංසිඳීමක් බවට පත් කරගන්න ඕනේ. ඒ නොසන්සිඳීම සංසිඳීමක් බවට පත් කරගන්න නම් මම උපාය වශයෙන් යෝනිසෝ මනසිකාරයෙන් ඉන්න ඕනේ. කොහොමද මම මේ අවස්ථාවේදී කල්පනා කරන්න ඕනේ මගේ සිත නොසන්සුදු භාවයටපත් වුණා. මේ නොසන්සිඳුණු භාවයෙන් මම මුදවගෙන පස්සද්ධියට යන්න නම් මම මේ ධර්මතාවයන් ටික අනිත්‍ය වශයෙන් දකින්න ඕනේ. දුක්ඛ වශයෙන් දකින්න ඕනේ. අනාත්ම වශයෙන් දකින්න ඕනේ. මේ නිසා මේ මම තරහක් ඇති කරගත්තු, සිතේ දැවිල්ලක් ඇති කරගත්තු, සිතේ නොසන්සිඳුණු භාවයක් ඇති කරගත්තු ධර්මතාවයක් තියෙනවද? යම් සංස්කාරයක් තියෙනවද? ඒ සංස්කාර ධර්මයන් ක්ෂණයක් පාසා ඇති වෙලා නැති වෙලා යන නිසා අනිත්‍යයි කියලා මෙනෙහි කරගන්න ඕනේ. ඇතිවීම නැතිවීම කියන දෙකෙන් පෙළෙන නිසා දුකයි කියලා මෙනෙහි කරගන්න ඕනේ. ඒ සංස්කාර ධර්මයන් අපි කැමති ලෙසකට පවත්වන්නට බැරි නිසා අනාත්මයි කියලා කල්පනා කරන්න ඕනේ. ඒ සංස්කාර ධර්මයන් අසුබ නිසා ඒ සංස්කාර ධර්මයන් සුබ වශයෙන් පවතින්නේ නැති නිසා අසුබයි කියලා කල්පනා කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට මේ සංස්කාරයන් පිළිබඳව අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුබ විදිහට කල්පනා කරනවා නම් ආන්න ඒ පුද්ගලයා යෝනිසෝ මනසිකාරයටපත් වෙනවා. ඒ යෝනිසෝ මනසිකාරය පස්සද්ධි සම්බොජ්ජංගය ඇතිවෙන්න උපායක් වශයෙන් කල්පනා කරගන්න පුද්ගලයාට පස්සද්ධි සම්බොජ්ජංගේ වඩන්න හේතුවක් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ නිසා ඒකයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරේ තත්ත යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ. ඒ පස්සද්ධි සම්බොජ්ජංගේ පිළිබඳව අපි උපාය වශයෙන් කල්පනා කරගන්න ඕනේ, නුවණින් මෙනෙහි කරගන්න ඕනේ. ඒ විදිහට නුවණින් මෙනෙහි කරගන්නවා නම් පස්සද්ධි සම්බොජ්ජංගේ ඇතිවෙන්න ඒක හේතුවක් බවට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ නිසා නිවන සඳහා අංගයක් බවට පත්වෙන බෝධියට අංගයක් බවට පත්වෙන ධර්මතාවයක් තමයි පස්සද්ධි සම්බොජ්ජංගය කියලා කියන්නේ. අපේ චිත්ත චෛතසික ධර්මයන් සංසිඳීමට පත් කිරීම කියන පස්සද්ධිය අපි ඇති කරගත යුතුයි චිත්ත සංතානයේ තුල. ඒ සඳහා අපි මේ යෝනිසෝ මනසිකාරය ඇති කරගත යුතුයි කියන එකයි බුදුරජාණන් වහන්සේගේ අවවාදය වෙන්නේ. මේ නිසා අපිට අරමුණු වෙන සෑම සංස්කාර ධර්මයක් පිළිබඳවම අපි යෝනිසෝ මනසිකාරය පවත්වනවා නම් අනිත්‍ය දේ අනිත්‍යයි කියලා දකිනවා නම් දුක්ඛ දේ දුකයි කියලා දකිනවා නම් අනාත්ම දේ අනාත්මයි කියලා දකිනවා නම් අසුබ දේ අසුබයි කියලා දකිනවා නම් මෙන්න මේ කියන යෝනිසෝ මනසිකාරය ඇතිවීමෙන් අපිට පස්සද්ධි සම්බොජ්ජංගේ වඩා ගන්න හැකියාව ලැබෙනවා. මේ නිසා අපි සෑම සිළු දෙනාම මේ සියලු සංස්කාර ධර්මයන් අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් යෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කරලා පස්සද්ධි සම්බොජ්ජංගේ වඩාගෙන බෝධියට නිවනට අංගයක් බවට පත් වෙන බොජ්ජංග ධර්මයන් මස්තක ප්‍රාප්ත කරගෙන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් මස්තක ප්‍රාප්ත කරගෙන අපි සෑම ස්ත්‍රී දිනාටම මේ දුකත් සමුදයත් නිරෝධයත් මග්ගයත් කියන චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් නිවනින් සැනසෙන්නටම අවකාශය සැලසීවා කියලා සෑම ස්ත්‍රී දිනාම අදහස් ඇති කරගනිමු. ඉතින් මේ අවස්ථාවේදී අපි නිවන සඳහා හේතු වෙන පස්සද්ධි සම්බොජ්ජංගේ පිළිබඳවයි පැහැදිලි කරලා දෙන්න යෙදුනේ. මේ ධර්ම අනුශාසනා වශයෙන් අපි රැස්පත් කරගත්තු යම් තාක් කුසල ධර්මයක් තියනවාද මේ සෑම සියලු කුසලයක්ම අපිවත් අපගේ සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කරන අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය ආත්ම ආරක්ෂක ලෝකපාලක සෑම සියලු දිවිතා මණ්ඩලයට අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. දෙවියෝ මෙපින් දැකබලා සතුටු වී දිව්‍ය ආශීර්වාද වඩ වඩාත් වර්ධනය කරගනිත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සැනසෙත්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති.